ආයුබෝවන් දරුවනේ හොඳයි අපි මේ ව්‍යාපාර පරිසරය කියන ටියුට් එකේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටස තමයි ව්‍යාපාර පරිසරය කියන මාතෘකාව. මේ ව්‍යාපාර පරිසරය කියන මාතෘකාවේ දැන් අපි සාර්ව පරිසර බලවේග වලින් සාකච්ඡා කරලා තියෙනවා. අපි නිබන්ධනය ගත්තොත් නිබන්ධනයේ පිටු අංක 14 වෙනකන් අපි සාකච්ඡා කරලා තියෙනවා. අපිට අද කතා කරන්න තියෙන්නේ ගෝලීය පරිසරය සහ පරිසර විශ්ලේෂණය කියන මාතෘකාව පිළිබඳව තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔයාට මතක ඇති සාර්ව පරිසර සාධක ගත්තාම ඒ සාර්ව පරිසර සාධක වලින් පොලිටිකල්, ඉකොනොමික්, සෝෂල්, ටෙක්නිකල්, නැචරල්, ග්ලෝබල්, ඩෙමෝග්‍රැෆි, ලීගල් කියන පරිසර සාධක වලින් අපි ග්ලෝබල් එක විතරයි සාකච්ඡා කළේ නැත්තේ. ඊතුරු කොටස් ටික අපි සාකච්ඡා කළා. අපේ මාතෘකාව තමයි ගෝලීය පරිසරය. දැන් මේ දවස්වල ඊටාම වැඩිපුර කතා වෙන පරිසර සාධකයක් තමයි ගෝලීය පරිසරය කියලා කියන්නේ. මොකද ගෝලීය පරිසරය ගත්තාම ජාත්‍යන්තර දැන් වර්තමානයේදී අපි දන්නවා ලෝකයේ ගෝලීයකරණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ එක රටක් අනිකුත් රටවල් එක්ක සම්බන්ධතා පවත්වනවා. හැම රටක්ම විවෘත වෙලා තියෙන්නේ. එක්කෝ සමාජ, එක්කෝ ව්‍යාපාර, එහෙම නැත්නම් ආර්ථිකමය වශයෙන් හරි සංස්කෘතික වශයෙන් සමාජ සංස්කෘතික ව්‍යාපාරමය වශයෙන් ලෝකේ රටවල් අනිත් රටවල් එක්ක ඒකාබද්ධ වෙලා එක රටක් තව රටක් මත යැපෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. දැන් අපේ රට සීනි පිටි නේද? කිරි පිටි වර්ග, සමහර ආහාර, ඖෂධ, කඩදාසි, රත වාහන ඒ ඔක්කොම පිටරටින් ගේන්නේ. දැන් ඒකනේ අපිට අපේ රට සමහර අවස්ථාවල විනිමය අර්බුද වලට ලක් වෙන්නේ. අපි ඩොලර් එකතු කරගත්තට නෑ අපේ ඩොලර් ටික අපි වෙන රටවල් වලට අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. ඒ අපිට අවශ්‍ය කරන භාණ්ඩ අපි ස්වයං නිෂ්පාදනය කරගන්න නැති නිසා. ඒකයි ගොඩක් සමහර අය කියන්නේ ලංකාවේ ආර්ථිකය ලෝක ආර්ථිකයට ප්ලග් එකක් ගහලා තියෙන්නේ. ඒ ප්ලග් එකක් ගහලා තියෙනවා කියන එකේ තේරුම තමයි ඒ හදිස්සි හරි වෙන රටක උද්දමනයක් ඇති වුණොත් ඒ උද්දමනයේ බලපෑම අපේ රටටත් තියෙනවා. මොකද ඒ රටේ භාණ්ඩ වල මිල වැඩි වෙනවා කියලා කියන්නේ ඒට සාපේක්ෂව අපේ රටේ භාණ්ඩ වලත් මිල අනිවාර්යෙන් වැඩි වෙනවා. එතකොට දැන් ගෝලීය පරිසරයේ ඇතුළට මොනවද අපි ගන්නෙ? එක තමයි ලෝකයේ තියෙන විවිධ ගෝලීය සංවිධාන තියෙනවා පුතේ. ගෝලීය සංවිධාන. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන. ගෝලීය සංවිධාන. ඊට අමතරව අපිට තියෙනවා ගෝලීය සංවිධාන වලට අමතරව අපිට තියෙනවා ගෝලීය නීති රීති. මුළු ලෝකෙටම බලපාන ගෝලීය නීති රීති තියෙනවා. ඒ වගේම ගෝලීය උද්දමනය. හරි. ඒ වගේම විවිධ ආර්ථික සම්බාධක වගේ දේවල්, ආර්ථික රටවල් විසින් දාන ආර්ථික සම්බාධක වගේ දේවල්, බදු පැනවීම වගේ දේවල්, ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කරන දේවල්. අන්න ඒවා තමයි මූලික වශයෙන්ම ගෝලීය පරිසරයට අයිති වෙන දේවල් වෙන්නේ. ගෝලීය පරිසරය කියලා 아무තු දෙයක් අයිති වෙන්නේ නැහැ. ගෝලීය දේශපාලනය, ගෝලීය ආර්ථිකය, ගෝලීය සංස්කෘතිය, හරි ගෝලීය නීති තමයි ගෝලීය පරිසරයට එන්නේ. වෙන මොකුත් එන්නේ නැහැ ගෝලීය පරිසරයට. ඒවා රටින් එළියේ ජාත්‍යන්තර ක්‍රියාත්මක කරන බලවේග තමයි දේශීය ව්‍යාපාර වලට අනිවාර්යෙන් බලපෑම් එල්ල කරන්නේ. හැම ව්‍යාපාරිකයෙක්ම ගෝලීය දැක්මක් සහිතව ව්‍යාපාර කරන්න ඕනේ. ගෝලීය දැක්මක් කියලා කියන්නේ විදේශ ජාත්‍යන්තර පරිසරයෙන් එල්ලවන තර්ජන වලට කල්තියා සූදානම් වීමත්. ඊට අමතරව අපි ගත්තාම දරුවනේ මේ ජාත්‍යන්තර පරිසරයෙන් උදා වෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නක් තියෙන දැක්ම තමයි ගෝලීය දැක්මක් කියලා කියන්නේ. ඉතින් ගෝලීය දැක්මක් තියෙන ව්‍යාපාරිකයෙක්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර දක්වා ගෙන යාම කියන එක මහලුකු අමාරු දෙයක් නෙමෙයි. හරි. රයිට්. ඊට පස්සේ අපි ලියමු ගෝලීය පරිසරයේ 15 පිටුවට යන්න. ඒක ලියන්න මෙහෙම. ජාත්‍යන්තර කටයුතු වලින් ව්‍යාපාරයකට ඇතිවන බලපෑම සලකා බැලීම මෙහිදී සිදුවේ. සලකා බැලීම මෙහිදී සිදුවේ.
මෙහිදී සිදුවේ. මෙහිදී සිදුවේ. ලෝක ආර්ථිකය තුළ සිදුවන උද්දමනකාරී බලපෑම් ලෝක ආර්ථිකය තුළ සිදුවන උද්දමනකාරී බලපෑම් උද්දමනකාරී බලපෑම් ජාත්‍යන්තර නීති රීතිවල වෙනස්කම් ගෝලීය සංවිධානවල ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් ආර්ථික සම්බාධක පැනවීම් ආර්ථික සම්බාධක පැනවීම් යනාදිය දේශීය ව්‍යාපාර කෙරෙහි ඉහළ බලපෑමක් එල්ල කරනු ලැබේ. ඉහළ බලපෑමක් එල්ල කරනු ලැබේ. එල්ල කරනු ලැබේ. චේතකරන් එම නිසා සෑම ව්‍යාපාරිකයෙකුම ගෝලීය දැක්මක් සහිතව කටයුතු කළ යුතුය. ගෝලීය දැක්මක් සහිතව කටයුතු කළ යුතුය. කටයුතු කළ යුතුය. ගෝලීය දැක්ම යනු ජාත්‍යන්තර පරිසරයෙන් එල්ලවන තර්ජන සඳහා කල්තියා සූදානම් වීමත්
එම අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීමක්ය. එම අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීමක්ය. හරි. ඔන්න ඒක තමයි ගෝලීය පරිසරය ගැන ඔයාලට දෙන්න තියෙන නෝට් එක. ඊට අමතරව ගෝලීයකරණය තුළින් ලෝකයේ ඇති වී තියෙන නව ප්‍රවණතා කීපයක් පහක් දැක්වෙනවා. ගෝලීයකරණය කියන්නේ ලෝකයේ රටවල් එකිනෙකා එක්ක සම්බන්ධ වීම. ඒතර ලෝකයේ රටවල් එකිනෙකා එක්ක වෙළඳාමෙන් සංස්කෘතියෙන් ආර්ථිකයෙන් එක එක දේවල් වලින් සම්බන්ධ වුණාම මුළු ලෝකෙම දන්න සන්නම් බිහි වෙනවා. මුළු ලෝකෙම දන්න භාණ්ඩ දැන් කොකාකෝලා, පීසා හට්, මැක්ඩොනල්ඩ් ඒ වගේ දේවල් ලෝකේ පුරාම තියෙන. ලෝකේ හැම රටකම වගේ තියෙනවා. ඒ වගේ ගෝලීය සන්නම් ව්‍යාප්ත වෙනවා. ගෝලීය සංවිධාන බිහි වෙනවා. ගෝලීය නීති මුළු ලෝකෙම පාලනය කරන සංවිධාන. මුළු ලෝකෙම තියෙන එක නීතියක්. හරි. ඒතර ඒ වගේ දේවල් බිහි වෙනවා. ඊට පස්සේ අර අර්ථකම මිශ්‍ර වෙනවා. දැන් හරියට හොඳ ළමයෙකුයි නරක ළමයෙකුයි එකට එකතු වුණාම හොඳ එකාට එකක් නරක වෙලා නරක එකාට එකක් හොඳ වෙනවා. දෙකම මික්ස් වෙනවානේ. ධනවාදී අර්ථකම සමාජවාදීත් එක්ක එකතු වුණාම සමාජවාදයේ හා මිශ්‍ර වෙච්ච ධනවාදී අර්ථකමක් බිහි වෙනවා. හරි. ඊට පස්සේ මේ පුළුවන් තරම් විවෘත ආර්ථිකය වර්ධනය වෙනවා. ඒ කියන්නේ ලෝකයේ ඕනම රටකට ඕනම භාණ්ඩයක් ඉතා පහසුවෙන් යවන්න පුළුවන්, ගෙන්න ගන්න පුළුවන්. ඒක තමයි විවෘත ආර්ථිකය කියලා කියන්නේ. හරි බලන්න එහෙනම්. කීපයක් බලමු. ඔය දෙවෙනි එක හයිලයිට් කරන නිදහස් වෙළඳපළ ක්‍රමය කියලා කියන්නේ ධනවාදී අර්ථකමය. නිදහස් වෙළඳපළ ක්‍රමයේ සමග මිශ්‍ර වූ සමාජවාදී අර්ථකම වල ව්‍යාප්තිය. ජාතික සංස්කෘතිය සහිත ගෝලීය ජීවන ශෛලිය. ඒ කියන්නේ අපේම සංස්කෘතියක් නෙමෙයිනේ අපිට තියෙන්නේ. ඉන්දියාවෙන් ටිකයි, බටහිර රටවලින් ටිකයි එහෙම අරගත්ත කල්චර් එකක් නේ අපිට තියෙන්නේ. ඒ වගේම නව වෙළඳපළ වල විවෘත වෙනවා. ජාත්‍යන්තර ඒකාබද්ධ වීම පැන නගිනවා. ගෝලීය සන්නම් ව්‍යාප්ත වීම. තව එකක් කියන්නේ ගෝලීය නීති හා සංවිධාන. ගෝලීය නීති හා සංවිධාන. ගෝලීය නීති හා සංවිධාන. ක්‍රියාත්මක වීම. ගෝලීය නීති හා සංවිධාන ක්‍රියාත්මක වීම. right. ඔයගේ ගෝලීයකරණය තුලින් ඇතිලා තියෙන නව ප්‍රවණතා තමයි ඕවා. ඊට පස්සේ ගෝලීය පරිසර අභියෝගය කියන එකට යම් පුතේ. බලන්න ගෝලීය පරිසරය තුල මතුවන ප්‍රධාන අභියෝගය ගෝලීයකරණයයි. ජාතික වෙළඳපොළවල් වෙනුවට හයිලයිට් කරගන්න. ගෝලීය වෙළඳපොළ තුල මතුවෙන ප්‍රධාන අභියෝගය ගෝලීයකරණය හයිලයිට් කරගන්න. ජාතික වෙළඳපළවල් වෙනුවට සමස්ත ලෝකයේම එක වෙළඳපළක් බවට පත්වීමේ ප්‍රවණතාවයේ ගෝලීයකරණය තුල දැකිය හැක. මෙහි ප්‍රතිඵලය වන්නේ ජාතීන් සඳහා නව වෙළඳපළවල්, නව භාණ්ඩ හා සේවා රාශියක් වෙළඳපළට පිවිසීම, ස්වභාවික සම්පත් සඳහා නව මූලාශ්‍ර බිහිවීම, ශ්‍රමය, ප්‍රාග්ධනය වගේ දේවල් සංචලනය වීම වගේ දේවල් ගෝලීය පරිසරය තුළ තියෙනවා. ඒ සමගම වෙළඳපළ තුළ දැඩි තරංගයක්ද නිර්මාණය වේ. එපමණක් නොව ව්‍යාපාරවලට අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවේ. එවැනි අභියෝග කීපයක් පහක් දැක්වේ. හයිලයිට් කරගන්න එවැනි අභියෝග කීපයක් පහක් දැක්වේ කියන එකට. එවැනි අභියෝග කීපයක් පහත දැක්වේ. දරුවනේ මාර්තුකාව තමයි ගෝලීය පරිසරය තුල ව්‍යාපාරිකයෝ මුහුණ දෙන අභියෝග. ගෝලීය පරිසරය තුල ව්‍යාපාරිකයෝ මුහුණ දෙන අභියෝග. ඒ කියන්නේ ජාත්‍යන්තර පරිසරය තුල ව්‍යාපාර කටයුතු කිරීමෙන් මුහුණ පාන්නා වූ අභියෝග තමයි ගෝලීය පරිසර අභියෝග කියලා කියන්නේ. දැන් උදාහරණයක් විතර ඉහළම තරඟකාරීත්වයක් තියෙනවා. දැන් ගමේ මේ අවුරුදු උත්සවයේ දුවනවා වගේ නෙමෙයිනේ ළමයිනේ ඔලිම්පික් දුවනකොට තියෙන තරඟේ. ලෝකේ රටවල් වල වේගයෙන්ම දුවන්න පුළුවන් ක්‍රීඩකයෝ තමයි එතෙන්ට එන්නේ.
ගෝලීය පරිසරයේ ගනුදෙනු කරනකොට එහෙමයි. ජාත්‍යන්තර පරිසරය ඇතුලේ ලෝකේ හොඳම රටවල් ටික තමයි භාණ්ඩ හා සේවා සපයන්නේ. හොඳම ව්‍යාපාර ආයතන. තරගය කියන එක ඉහළයි. ඒතර ගුණත්වය කියන එක අනිවාර්යයෙන්ම ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න ඕන. සමාජ වගකීම් වගේ දේවල් ඉටු කරන්න ඕන රටක් ඉලක්ක කරගෙන නෙමෙයි ලෝකයක් ඉලක්ක කරගෙන. හරි? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැඩි ප්‍රවර්ධනයක් එහෙම රටවල් පුරා දැඩි ප්‍රවර්ධනයක් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ගත්තාම දේශීය වශයෙන් සිතන විවිධ කණ්ඩායම් වල බලපෑම් වලට ලක් වෙන්න වෙනවා. දේශීයත්වය අගෙන කණ්ඩායම් ඉන්නවනේ පිට රට බාණ්ඩ එපා අපේ රටේ බාණ්ඩ විතරයි ඕනේ කියන එහෙම දේශීයත්වය අගෙන කණ්ඩායම් එක්ක ටිකක් ගැටමින් කටයුතු කරන්න වෙනවා. අර මේවා ගෝලීය පරිසරය තුළ අනිවාර්යයෙන්ම විද්‍යුත් වාණිජය කියන එක විද්‍යුත් වාණිජය සහ විද්‍යුත් ව්‍යාපාර කියන එක ක්‍රියාත්මක කරන්නම ඕනේ. නැත්නම් එයාට ජාත්‍යන්තර පරිසරයට අවතීර්ණ වෙන්න බැරි වෙනවා. ඔන්න ඕවා තමයි ගෝලීය පරිසර අභියෝග ගණයට, ඒ කියන්නේ ගෝලීය පරිසරය ඇතුලේ ව්‍යාපාර කරනකොට ව්‍යාපාරික මූලධන දෙන ප්‍රධාන අභියෝග. හරි. ඊට පස්සේ ඒකේ පළවෙනි එකේ highlight කරගන්න ගුණාත්මක භාණ්ඩ හා සේවා කියන වචනේ. අංක 1. ඊට පස්සේ තරඟකාරී පරිසරය තුළ විශේෂ පරිශ්‍රමයක් දරිය යුතුයි කියන එක highlight කරගන්න. ඒ කියන්නේ තරඟයේ වැඩි ඉහළ තරඟයේ කියන එක. තුන්වෙනි එකේ ගෝලීය වශයෙන් සිටීමට එරෙහි කියන එක highlight කරගන්න. එරෙහි දේශීය සංස්කෘතික හා සාම්ප්‍රදායික විවිධත්වයෙන් යුක්ත සේවක ආකල්ප නෙමෙයි ජනතා ආකල්ප කියලා එක හදාගන්න. ජනතා ආකල්ප මතුවීම. සමහර මිනිස්සු දේශීය දේවල් විතරයි ගන්න. සමාජ වගකීම් සහ ආචාර ධර්මානුකූලව කටයුතු කරන්න ඕන එක අභියෝගයක්. තාක්ෂණයට සහ විද්‍යුත් වාණිජයට අනුගත වෙන්න ඕන එකත් අභියෝගයක්. තාක්ෂණයට සහ විද්‍යුත් වාණිජයට අනුගත වී යුතු වීම. හරි. දැන් පුතාලට අවබෝධයක් ඇති අපි ව්‍යාපාර පරිසරය කියන එකේ දරුවනේ සියලුම අභ්‍යන්තර සාධක පිළිබඳව සහ ඔයාලට මතක ඇති ව්‍යාපාර පරිසරය අපි වර්ග කළා. අභ්‍යන්තර පරිසරයේ තියෙනවා, ඒ වගේම බාහිර පරිසරයේ තියෙනවා. බාහිර පරිසරය අපි කොටස් දෙකකට බෙදාගත්තා. එකක් තමයි ආසන්න පරිසරය, අනිත් එක තමයි මොකද්ද? සාර්ව පරිසරය. අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරයකට පාලනය කරන්න පුළුවන් සාධක අභ්‍යන්තර පරිසරයේ. ඒක ඇතුලේ ඉන්න පුද්ගලයන් සහ තත්වයන් තුනක් තියෙනවා. එකක් තමයි පුද්ගලයෝ තමයි කවුද? අයිතිකරුවන් ඉන්නවා, කළමනාකරුවන් ඉන්නවා, සේවකීන් ඉන්නවා. සංවිධාන සංස්කෘතිය කියන්නේ තත්වයක්, සංවිධාන ව්‍යුහය කියන්නේ තත්වයක්, ඒ වගේම සංවිධාන සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය, ඒ වගේම සම්පත් කියලා කියන්නේ තත්වයක්. එතකොට අභ්‍යන්තර පරිසරයේ ධන බලපෑම් වලට දරුවනේ අපි කිව්වා ශක්තිතා කියලා. අභ්‍යන්තර පරිසරයේ ඍණ බලපෑම් වලට අපි කිව්වා දුර්වලතා කියලා. උදාහරණයක් විදිහට අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි නම් ශක්තිය. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය අඩු නම් දුර්වලතාවය. සංවිධාන සංස්කෘතිය යහපත් නම් ශක්තිතාවය. සංවිධාන සංස්කෘතිය අයහපත් නම් දුර්වලතාවය. ඒ වගේ අභ්‍යන්තර පරිසරයේ වාසිදායක බලපෑම් තියෙනවා, අවාසිදායක බලපෑම් තියෙනවා. ආසන්න පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයට පරිබාහිරව තියෙන්නේ. නමුත් ව්‍යාපාරෙත් එක්ක නිතර එකතු වෙන, නිතර සම්බන්ධ වෙන පුද්ගල කණ්ඩායම් තමයි මේකේ ඉන්නේ. එතකොට ගනුදෙනුකරුවෝ ආසන්න පරිසරේ, තරඟකරුවෝ ආසන්න පරිසරේ, ආදේශක භාණ්ඩ හදන අය ඉන්නවා, ඒගොල්ලෝ ආසන්න පරිසරේ. විභව ආයෝජකයෝ, ඒ කියන්නේ අනාගතයේදී ව්‍යාපාර ලෝකයට සම්බන්ධ වෙන්න ඉන්න අය විභව ආයෝජකයෝ, ඒගොල්ලෝ ආසන්න පරිසරේ. ඒ වගේම අපිට භාණ්ඩ ගෙනත් දෙන සැපයුම්කරුවෝ ආසන්න පරිසරේ. ඒ වගේම ණය හිමියන්, අපිට ණය දෙන ණය හිමියන්, ඒගොල්ලෝ ආසන්න පරිසරේ. ඒ වගේම සාර්ව පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරෙන් ටිකක් ඈත් වෙලා තියෙන, හැබැයි ව්‍යාපාර කටයුතු වල ඍජුව බලපෑම් එල්ල කරන පොලිටිකල්, ඉකොනොමික්, සෝෂල්, ටෙක්නිකල්, නැචරල්, ග්ලෝබල්, ඩෙමෝග්‍රැෆි, ලීගල් වගේ සාධක වල එකතුව තමයි සාර්ව පරිසරය කියලා කියන්නේ. හරි? සාර්ව පරිසරය කියලා කියන්නේ. එතකොට දැන් මේවා කිසිසේත්ම පාලනය කරන්න බෑ. මේවා නම් යම් තාක් දුරකට පාලනය කරන්න පුළුවන්. කෙසේ වෙතත් බාහිර පරිසරයනොත් අපිට එල්ල වෙන ප්‍රධාන බලපෑම් දෙකක් තියෙනවා. බාහිර පරිසරයේ ධන බලපෑම් වලට දරුවනේ අපි කියනවා මොකද්ද? අවස්සා කියලා. බාහිර පරිසරයේ ඍණ බලපෑම් වලට අපි කියනවා තර්ජන කියලා. උදාහරණයක් තරඟකරුවෙක් ප්‍රවේශ වුණොත් තර්ජනයක්. ඉන්න තරඟකාරයෙක් අයින් වුණොත් අවස්ථාවක්.
රජයේ බදු ගැහුවොත් තර්ජනයක්, බදු නිදහස් කළොත් අවස්ථාවක්. එතකොට අපි ව්‍යාපාර කටයුත්තක් කරනකොට මේ සමස්ත ව්‍යාපාර පරිසරය පිළිබඳව හොයලා මේ සමස්ත ව්‍යාපාර පරිසරය පිළිබඳව හොයලා අපි දත්ත හා තොරතුරු කියන ඒවා රැස් කරනවා. දත්ත හා තොරතුරු රැස් කිරීම සහ ඒවා විශ්ලේෂණය කරලා අපි නිගමනයන් වලට එළඹෙනවා. එක්කෝ අපි නිගමනයන් වලට එළඹෙනවා සාමාන්‍යයෙන් ව්‍යාපාර පරිසරය විශ්ලේෂණය කරාම අපිට නිගමන 4කට එළඹෙන්න පුළුවන් පුතේ. මේ මම ලියන නිගමන 4 ඔයගලන්ගේ සිලබස් එකේ නෑ. නමුත් ඔයගලන්ට අනිවාර්යෙන් කැම්පස් එකේදී ඕන වෙනවා. එකක් තමයි S&O නිගමනය. නිතරම නිගමන වලට එළඹෙනකොට අපි බලනවා ඉස්සෙල්ලා අපේ ඇතුලේ තියෙන ශක්තිතා මොනවද, දුර්වලතා මොනවද? ඒ දෙකෙන් එකයි අපි ගන්න. අපි හිතමු ශක්තිතා 10ක් තියෙනවා, දුර්වලතා 2යි තියෙන්නේ. සමස්තයක් විදිහට ගත්තාම අපි ශක්තිමත්නේ. එතකොට ඒකේ ශක්තිතාවය. හරි. දැන් කවුරු හරි ගෑන් ළමෙක් එක්ක යාළු වෙන්න හදනවා. ඒතර ඒ ගෑන් ළමයාත් එක්ක කතා කරලා යාළු කරගන්න හදන්නේ. ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ දේ කරන්න තමන්ගේ තියෙන ශක්තිතා දුර්වලතා මොනවද කියලා. තමන් ලව් අෆෙයර්ස් 2-3ක් කරලා තියෙනවා. හරිද? කෙල්ලට හරියන්න උස මහත පාට ඒව තියෙනවා. කෙල්ලගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක හොඳයි, අපේත් ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක හොඳයි. එතකොට ඒව ශක්තිතා. ඒවා Tamanට තියෙන වාසිදායක බලපෑම. ඒතර බලනවා දුර්වලතා. හැබැයි කෙල්ල පොඩ්ඩක් සැර නිසා මට පොඩ්ඩක් ඒ කියන්නේ එයාට පොඩ්ඩක් ඒ කියන්නේ කොල්ලට පොඩ්ඩක් බය හිතෙනවා. හිතට බයයි කියලා කියන එක දුර්වලතා. බණීද කියලා බය දුර්වලතාවය. හැබැයි ශක්තිතා වැඩි. ස්ට්‍රෙන්ත් කියන ඒවා වැඩි. S අකුර වැඩි, ස්ට්‍රෙන්ත් වැඩි වීක්නසස් වලට වඩා. එතකොට අපි ගන්න ඒකෙන් ඒ දෙක කියන්නේ ශක්තිතා දුර්වලතා සැලකුවාම අපිට වැඩියෙන් තියෙන ශක්තිතා නිසා අපි ගන්න S අකුර. ඊට පස්සේ බාහිර පරිසරය ගත්තාම කෙල්ල ඉන්නේ තනියෙන් අවස්ථාවක්. අපි ඒකෙත් අවස්ථා හා තර්ජන කෙල්ල තනියෙන් ඉන්නේ අවස්ථාවක්. ඒක hina වෙනවා අපිත් එක්ක අවස්ථාවක්. හරි. ඊට පස්සේ හැබැයි ප්‍රශ්න තියෙන්නේ කොයි වෙලේ කෙල්ලගේ තාත්තා කෙල්ලව එක්කන් යන්නේ ඊත් දන්නේ තර්ජනය. හරි. ඉතින් නිතරම අපි දිහා බලන අවස්ථාවක්. අවස්ථා වැඩි. එතකොට මේ අවස්ථාවලට කියන්නේ opportunities කියලා. තර්ජන වලට කියන්නේ threats කියලා. opportunities වැඩි නිසා මේ දෙකෙන් අපි එකයි ගන්න. opportunities වැඩිපුර ගන්න. ඒතර මේ කටයුත්ත සම්බන්ධයෙන් මේ ගෑනු ළමයාත් එක්ක යාළු වීමේ කටයුත්ත සම්බන්ධයෙන් අපිට තියෙන්නේ පරිසරය විශ්ලේෂණය කරාම S&O තත්ත්වයක්. අපි ශක්තිමත් අවස්ථා තියෙනවනේ අපි මොකද්ද කරන්න ඕනේ? අපේ ශක්තිතා භාවිතා කරලා මේ අවස්ථාව වලින් ප්‍රයෝජන ගන්න ඕනේ. බය වෙන්නේ නැතුව ගිහින් කතා කරොත් වැඩේ කොට දා ගන්න පුළුවන්. එක්කෝ ඒක නිගමනයක්. නැත්තම් අපිට උදා වෙන්න පුළුවන් S&T තත්ත්වයක්. S&T කියලා කියන්නේ අපි දැන් අපි ශක්තිමත් හැබැයි තර්ජන වැඩි. හරි? කෙල්ල තනියෙන් නෙමෙයි ඉන්නේ. කෙල්ල අපි දිහා බලනවා, hina වෙනවා. හැබැයි කෙල්ල ඉන්නේ කෙල්ලගේ අයියත් එක්ක. හරි? ඊට පස්සේ ඊට අමතරව අපි හිතමුකෝ කෙල්ල ටිකක් සැරයි. කලින් අහපු කොල්ල දෙතුන් දෙනෙක්ට ගහලක් තියෙනවා. කෙල්ල දන්නවා Taman ලව් අෆෙයර්ස් කීපයක් කරපු කොල්ලෙක් කියලා. තර්ජන පැත්ත වැඩි. ඒතර අපි ශක්තිමත් වුණාට තර්ජන පැත්ත වැඩි. S&T එතෙන්දි මොකද කරන්නේ? අපේ ශක්තිතා භාවිතා කරලා තර්ජන අයින් කර ගන්නවා. පුළුවන් වෙලාවකදී අපි මේ ගෑල්ලමැත් එක්ක කතා කරනවා. කතා කරලා එයා අපි ගැන එයාගේ හිතේ තියෙන වැරදි ආකල්ප කියන ඒවා අයින් කරනවා. අයියත් එක්ක ෆිට වෙනවා. හරිද? අයියත් එක්ක යාළු වෙනවා. ඒතකොට අයියාගේ යාළුවෙක් විදිහට ගිහලා අපේ වැඩේට එන්ටර් වෙන්න පුළුවන්. S&T තත්ත්වයක් තියෙනවා. හරි? එහෙම නැත්තම් මේ පරිසරය දිහා බැලුවාම අපිට එළඹෙන්න පුළුවන් නිගමනයක් තමයි WNO තත්ත්වයක් තියෙනවා. W කියලා කියන්නේ අපි weak. WNO තත්ත්වයක් තියෙනවා. හරි? අපි weak හැබැයි එලියෙන් opportunities තියෙනවා. අපිට කියන්නේ අපේ ශක්තිතා අඩුයි. දුර්වලතා වැඩි. අපිට හිතට බයයි. හරි? වචන පැටලෙනවා වගේ. කලින් ලව් අෆෙයාර් එකක් කළා නැහැ. ඒ කියන්නේ W පැත්ත වැඩි. හරි කොහොම හරි හැබැයි යාළු වෙන්න ඕනේ කියලා සිතුවිල්ල තියෙනවා. ශක්තිතාව වලට එකයි දුර්වලතාව වලට ගොඩයි. W පැත්ත වැඩි. ඒතර W හැබැයි ඒකදී අපි දිහා බලනවා අපිත් එක්ක hina වෙනවා තනියෙන් ඉන්නේ O පැත්ත වැඩි. ඒතර W වෙන්න ඕන. මොකද අපි කරන්න ඕන? අපි එතකොට මේ වගේ වෙලාවකදී ළමයි අපේ දුර්වලතා ටික කලින් හදා ගන්න ඕන. වචන පැටලි ටැපලි ගිහිල්ලා කතා කරන්නේ නැහැ. එතකොට අපිට තියෙන ලකුණු අඩු වෙන්න පුළුවන්.
අපේ දුර්වලතා ටික අපි හදාගෙන බස් එක යන කෙල්ලෙක් එක්ක හරි කතා කරලා ඉවල ඒ දුර්වලතා ටික හදාගෙන තමයි මෙයත් එක්ක කතා කරන්නේ. WNO දුර්වල වෙලා ඉඳෙද්දී අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ගියොත් අනිවාර්යෙන් ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. WNO SNO SNT WNO ඊට පස්සේ තව අපි ගත්තාම ළමයි තව තියෙනවා නරකම එක WNT. අපි දුර්වලයි ඊට අමතරව තර්ජන තියෙනවා. තර්ජනත් වැඩි. කෙල්ලගේ අයියත් එක්ක ඉන්නේ කෙල්ල සැරයි කෙල්ලට අපි ගැන වැරදි ආකල්පයක් තියෙන්නේ T පැත්ත වැඩි. WNT කියලා කියන්නේ අපි දුර්වලයි බාහිර තර්ජන තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපි ගිහිල්ලා ළමයි මේ දුර්වල වෙලා ඉඳෙද්දි තර්ජන වලට මුහුණ දෙන්න යන්නේ අපිට අග්ගාලා මගහැරලා යනවා. අපි මගහැරලා යනවා. තර්ජන තීද්දි අපි දුර්වලයි නම් අපි මගහරිනවා පසුබහිනවා. හරි? ශක්තිමත් වෙලා තමයි තර්ජන වලට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් ඔය නිගමන වලට එළඹෙන්න මේ පරිසරය පිළිබඳව හොඳට හොයන්න ඕනේ. මේ නිගමන හතරට එළඹෙන්න පරිසරය පිළිබඳව හොඳට හොයන්න ඕනේ. ඒ හොඳට හෙවීමේ ක්‍රියා හොයලා නිගමන වලට එළඹීමේ ක්‍රියාදාමයට අපි කියනවා පරිසරය විශ්ලේෂණය කිරීම කියලා. තාම වැදගත් දෙයක් තමයි සාමාන්‍ය ජීවිතයට වගේම මැනේජ්මන්ට් වලට කළමනාකරණයට මෙම ලියන්න. ව්‍යාපාර කටයුත්තකට ව්‍යාපාර පරිසරයෙන් එල්ලවන බලපෑම් පිළිබඳව දත්ත රැස් කිරීම සහ දත්ත රැස් කිරීම සහ නිගමනයන් වලට එළඹීමේ ක්‍රියාවලියයි. එළඹීමේ ක්‍රියාවලියයි. එළඹීමේ ක්‍රියාවලියයි. හරි. පරිසර විශ්ලේෂණයක ප්‍රතිලාභ අහනවනේ ධාරිම ලේසි පරිසර විශ්ලේෂණයක ප්‍රතිලාභ. මේ ශා දු ආත හොයා ගන්න පුළුවන්. ශක්තියතා හොයාගෙන වර්ධනය කර ගන්න පුළුවන්. දුර්වලතා හදා ගන්න පුළුවන්. අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. තර්ජන වලට කල් තියා මුණ දෙන්න පුළුවන්. එහෙනම් ලියන්න. ශක්තියතා වර්ධනය කරගත හැකි වීම
ශක්තිතා වර්ධනය කරගත හැකි වීම. ශක්තිතා වර්ධනය කරගත හැකි වීම. ඊට පස්සේ දුර්වලතා හඳුනාගෙන දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරගත හැකි වීම. නිවැරදි කරගත හැකි වීම. ඊට පස්සේ ඊළඟ එක අවස්ථා හඳුනාගෙන ඒවායින් නිසි ප්‍රයෝජන ගත හැකි වීම. නිසි ප්‍රයෝජන ගත හැකි වීම. ඊළඟ අන්තිම ඊළඟ තර්ජන හඳුනාගෙන ඒවා සඳහා කල්තියා සූදානම් විය හැකි වීම. කල්තියා සූදානම් විය හැකි වීම. ඔය තමයි තියෙන ප්‍රධාන ප්‍රයෝජන හතර. වට ඕනනම් highlight පෑන අරගෙන ෂා දු ආ ත කියන අකුරු highlight කරගන්න. ඒතර විභාගෙදී ඇහුවොත් එහෙම ව්‍යාපාර පරිසරය පිළිබඳව අධ්‍යයනය කිරීමේ ප්‍රයෝජන මොනවද කියලා ශක්තියතා දුර්වලතා අවස්ථා තර්ජන හඳුනා ගන්න පුළුවන් වීම තමයි ඒකේ තියෙන ප්‍රධාන ප්‍රයෝජනේ වෙන්නේ. තව අපි ප්‍රයෝජන දෙකක් ලියමු. ඵලදායකව සැලසුම් කළ හැක. මේවා හොඳට දන්නවා කියන්නේ ඵලදායකව සැලසුම් කරන්න පුළුවන්. ඵලදායකව සැලසුම් කළ හැක. ඵලදායකව සැලසුම් කළ හැක. තව එකක් තරඟයට සාර්ථකව මුහුණ දීමේදී වැදගත් වීම.
තරංගයට සාර්ථකව මුහුණ දීමේදී වැදගත් වීම. තරංගයට සාර්ථකව මුහුණ දීමේදී වැදගත් වීම. හරි. පුතාලා මෙන්න මේ කොටසත් මම රයිට් ඒක ඕනේ. ඒක මං ගෙදර වැඩවලට දෙන්න එක කොටසක්. හරි. පිටුවංක 16 ප්‍රධාන පරිසර විශ්ලේෂණ වර්ග කියලා කොටසක් තියෙනවානේ. දාන්න එතෙන්ට යමු. ප්‍රධාන පරිසර විශ්ලේෂණ වර්ග. දරුවනේ සාමාන්‍ය ලෝකයේ ප්‍රධාන පරිසර විශ්ලේෂණ වර්ග කීපයක්ම තියෙනවා. ඒකෙන් බොහොම ප්‍රසිද්ධ විශ්ලේෂණයක් තමයි SWOT විශ්ලේෂණය. තව එකක් තියෙනවා තප්පරයක් දෙන්න මට. හරි right ප්‍රධාන පරිසර විශ්ලේෂණ වර්ගවල ලෝකේ ප්‍රසිද්ධම විශ්ලේෂණ වර්ගය තමයි දරුවනේ SWOT විශ්ලේෂණය කියන එක. SWOT විශ්ලේෂණය. SWOT විශ්ලේෂණය ගැන තමයි මම ඔයාලට දැන් කියලා දුන්නේ. එතෙන්දී ශක්තිතා දුර්වලතා අවස්ථා තර්ජන හඳුනගෙන අර මං කිව්ව ප්‍රධාන නිගමන හතරට එළඹිලා ගත යුතු ක්‍රියාමාර්ග ටික ගන්නවා. එහෙම නැත්තම් තියෙනවා PEST විශ්ලේෂණය කියලා එකක්. ඕක PEST කියලා කෙටියෙන් හඳුන්වන්නේ. නමුත් PEST කියලා කිව්වට මේකේ PESTNGDL කියන ඔක්කොම බලනවා. දැන් SWOT විශ්ලේෂණයේදී ශක්තිතා දුර්වලතා අවස්ථා තර්ජන අඳුර ගන්න සමස්ත පරිසරය ගැනම හොයන්න වෙනවා. හැබැයි PEST විශ්ලේෂණයේදී අපි අභ්‍යන්තර පරිසරය ගැන හොයන්නේ. අපි තනිකරම හොයන්නේ බාහිර පරිසරයේ සාර්ව සාධක ගැන විතරයි. හරි මේක නිකන් සූක්ෂම විශ්ලේෂණයක් වගේ දෙයක්. ඉතින් අර ටිකයි ඉතින් බලන්න නෑ සෝරි මේ සූක්ෂම නෙමෙයි මේක සාර්ව විශ්ලේෂණයක්. මේකේ බලන්න සාර්ව සාධක විතරයි. දැන් මේකේ සාර්වයි සූක්ෂමයි දෙකම බලනවා SWOT විශ්ලේෂණයේ. ඉතින් කවදාකවත් විභාගයට SWOT විශ්ලේෂණයක් කරන්න කියලා ඇවිල්ලා නැහැ. නමුත් විශ්වවිද්‍යාල නම් අනිවාර්යයෙන්ම SWOT ඇනලිසිස් එකක් කරන්න එනවා. හරි right අපි ලියමු SWOT විශ්ලේෂණය කියන නෝට් එක බලන්න. ව්‍යාපාරයේ අභ්‍යන්තර හා බාහිර පරිසරයේ ඇතිවන වාසි හා අවාසිදායක බලපෑම් පිළිබඳව සිදු කරන විශ්ලේෂණය තමයි SWOT විශ්ලේෂණය කියලා කියන්නේ. මෙහිදී ප්‍රධාන සාධක හතරක් පිළිබඳව අවධානය යොමු කරනවා. පළවෙනි එක තමයි ශක්තිතා කියන එක. ශක්තිතා ඒක ලියන්න මෙහෙම ශක්තිතා. ශක්තිතා අභ්‍යන්තර පරිසරයේ වාසිදායක බලපෑම් හෙවත් අභ්‍යන්තර පරිසරයේ වාසිදායක බලපෑම් හෙවත් අභ්‍යන්තර පරිසරයේ වාසිදායක බලපෑම් හෙවත් වාසිදායක බලපෑම් හෙවත් පරමාර්ථ ඉටු කර ගැනීමට උපකාර කරන පරමාර්ථ ඉටු කර ගැනීමට උපකාර කරන අභ්‍යන්තර සාධකයි. පරමාර්ථ ඉටු කර ගැනීමට උපකාර කරන අභ්‍යන්තර සාධකයි. ශක්තිතා කියලා කියන්නේ ඒව. ශක්තිතා කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ වාසිදායක බලපෑම් දරුවනේ. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් අභ්‍යන්තර පරිසරයේ අයිතිකරුවෝ ඉන්නවා, කළමනාකරුවෝ ඉන්නවා, සේවකීන් ඉන්නවා, සංවිධාන සංස්කෘතිය තියෙනවා, සංවිධාන ව්‍යුහය තියෙනවා.
ඒ වගේම සම්පත් තියෙනවා. මෙන්න මේවල වාසිදායක බලපෑම් තමයි ශක්තිතා කියලා කියන්නේ. මේවා තියෙන වාසිදායක බලපෑම්. දැන් අයිතිකාරයෝ වැඩි නම්, අයිතිකාරයන්ගේ ප්‍රාග්ධනය වැඩි නම්, කීර්තනාමය වැඩි නම්, ව්‍යාපාරික දැනුම වැඩි නම් ශක්තිතා. කලමනාකරුවන්ගේ කැපවීම අඩුයි නම්, කලමනාකරන දැනුම අඩුයි නම් දුර්වලතා. ඒ විදිහට. ඔය තියෙන දියුණු උදාහරණ බලන්න, දියුණු යන්ත්‍ර, කාර්යක්ෂම සේවකීන්, නිෂ්පාදන ධාරිතාව ඉහළ වීම. හරි. දුර්වලතා කියන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අභ්‍යන්තර පරිසරයේ අවාසිදායක බලපෑම. ඒවා පරමාර්ථ ඉටු කර ගැනීමට අපිට බාධාවක් ඒ දුර්වලතා තියෙන එක. අයිතිකරුවෝ අඩුයි නම්, දැනුම අඩුයි නම්, කැපවීම අඩුයි නම්, ප්‍රාග්ධනය අඩුයි නම් අපේ පරමාර්ථ වලට යන්න බෑ. ඒ වගේ අයිතිකාරුත් එක්ක මෙම ලියන්න. මෙම ලියන්න. අභ්‍යන්තර පරිසරයේ අවාසිදායක බලපෑම්ය. අභ්‍යන්තර පරිසරයේ අවාසිදායක බලපෑම්ය. එනම් පරමාර්ථ ඉටු කර ගැනීමට බාධාකාරී වන අභ්‍යන්තර සාධකයි. අභ්‍යන්තර සාධකයි. පරමාර්ථ ඉටු කරගන්න බාධාවක් ඒවා. උදාහරණ දිහා බැලුවොත් ඔයාලට තේරෙයි. අර දියුණු යන්ත්‍ර කියන්නේ ශක්තිතාවයක්, නමුත් පැරණි යන්ත්‍ර කියන්නේ දුර්වලතාවයක්. අකාර්යක්ෂම සේවකයෝ, නිෂ්පාදන ධාරිතාවය පහළ වීම. රයිට්. ඒ ඔක්කොම දුර්වලතාවපති. හරි. එහා පැත්තට යමු අපි. අවස්ථා කියලා කියන ඒවා තනිකරම එන්නේ බාහිර පරිසරයෙන්. අවස්ථා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ බාහිර වාසිදායක බලපෑම්. තර්ජන කියලා කියන්නේ බාහිර අවාසිදායක බලපෑම්. අවස්ථාවලින් අපි ප්‍රයෝජන ගන්න ඕනේ, තර්ජන නම් මඟ හරින්න ඕනේ. හරි. නැත්නම් තර්ජන මැඩපවත්ත ගන්න ඕනේ. හරි. අවස්ථාව ලියන්නේ. බාහිර පරිසරයේ බාහිර පරිසරයේ වාසිදායක බලපෑම්ය. වාසිදායක බලපෑම්ය. එනම් පරමාර්ථ ඉටු කර ගැනීමට පරමාර්ථ ඉටු කර ගැනීමට උපකාර වන
උපකාර වන පරමාර්ථ ඉටු කර ගැනීමට උපකාර වන බාහිර සාධකයි. බාහිර සාධකයි. හරි. උදාහරණ බලන්න දරුවනි. උදාහරණ බලන්න. බදු සහන ලැබුණොත්, විදේශ වෙළඳපළ හිමි වුණොත්, රාජ්‍ය සහන ආධාර ලැබුණොත්, ඒවා ඔක්කොම බාහිර සාධක. හැබැයි ව්‍යාපාරයේ පරමාර්ථ ඉටු කරගන්න වාසි. එතකොටයි ඒවට අවස්ථාවක් කියලා කියන්නේ. අපිට පාලනය කරන්න බෑ. නමුත් එවැනි සාධක අපිට වාසිදායක විදියට එනවා නම් අනිවාර්යෙන් ඒවා අවස්ථා කියලා කියන්නේ. රයිට්. තර්ජන මෙහෙම ලියන්න. දැන් බලන්න උදාහරණ දිහා බැලුවම තේනවා තාක්ෂණයේ වෙනස් වීම, තරඟී ඉහළ යාම, බදු අනුපාත ඉහළ යාම ඒවා අපිට අවාසි. පාලනය කරන්න බෑ අපිට අවාසි. ඒතකොට ඒවා තර්ජන. අපි ඒවා මඟ අරින්න ඕන පුළුවන් තරම්. මෙහෙම ලියන්න. බාහිර පරිසරයේ අවාසිදායක බලපෑම්ය එනම් පරමාර්ථ ඉටු කර ගැනීමට බාධාකාරී වන පරමාර්ථ ඉටු කර ගැනීමට බාධාකාරී වන බාහිර සාධකයි. බාහිර සාධකයි. හරි. උදාහරණ බලන්න. තාක්ෂණයේ වෙනස් වීම උදාහරණයක්. ඒව අපි කලින් බැලුවානේ. තරඟ ඉහළ යාම, බදු අනුපාත ඒ ඔක්කොම අපිට අවාසිදායක විදිහට හැසිරෙන සාධක. ඊට පස්සේ ටියුට් එකේ දාලා දෙනවා පුතේ අභ්‍යන්තර සාධක වලට ඉන්නේ මොනවද, බාහිර සාධක වලට ඉන්නේ මොනවද කියලා. ඔයා දන්නවා අභ්‍යන්තර සාධක වලට ඉන්නේ අභ්‍යන්තර ඉන්න පුද්ගලයන් සහ තත්ත්වයන්. බාහිර සාධක වලට ඉන්නේ සියලුම සාර්ව සහ ආසන්න සාධක. ඊට ශක්තිතා දුර්වලතා වලට උදාහරණ කීපයකුත් තව දීලා තිනවා. සම්පත් ඇති හෝ නැති බව, සම්පත් ඇතනම් ශක්තිය නැත්නම් දුර්වලතාවය. සේවක හැකියාවන් නිසා ඇති වෙන වාසය, සේවක හැකියාවන් වැඩි නම් ශක්තිතාවය, අඩු නම් දුර්වලතාවය. කළමනාකර කුසලතා වැඩි නම් ශක්තිතා, අඩු නම් දුර්වලතාව. ඒ විදිහට ඒ ශක්තිතා දුර්වලතා වලට එන්නේ මොනවද කියන එක දාලා දෙනවා. අවස්ථා තර්ජන වලට බලන්න තරංග කරන අඩුද වැඩිද? වැඩි නම් තර්ජනයක්, අඩු නම් අවස්ථාවක්. ආර්ථික තත්ත්වය අයහපත්ද යහපත්ද? යහපත් නම් අපිට අවස්ථාවක්, අයහපත් නම් තර්ජනයක්. ඒ විදිහට ඒවා බැලුවම පුතාලට ඒවා තේරෙනවා. රයිට්. හරි. ඒතකොට ඇත්තටම නිබන්ධනයේ මේ තියරි කොටස් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා මෙතනින්. හරි. දැන් ඊට පස්සේ නිබන්ධනයේ පිටිපස්සේ අපිට ප්‍රශ්න වගේක් දාලා තිනවා. මේ ප්‍රශ්න ටික අපි බලමු කොහොමද කියලා. ඒකට අපි උත්තර ටක් ගාලා සාකච්ඡා කරමු. මේ වීඩියෝ ඕනට වඩා දිගුණාම ළමයිට බලන්නත් පොඩ්ඩක් අමාරුයි. අයික අහනවා සමාජ හා ප්‍රශ්න බලන්න පිටු අංක 18 තියෙන සමාජ හා සංස්කෘතික පරිසරය ආශ්‍රිතව පවතින මූලිකාංග කීපයක් පහත දැක්වෙනවා. එම මූලිකාංග සඳහා උදාහරණ එක බැගින් දෙන්නක ඕනනම් ඇති. විශ්වාස කියලා කියන්නේ අපිට තියෙනවා මොනක් හරි දෙයක් පිළිබඳ මේක මෙහෙම වෙයි කියලා හැඟීමක්. ඒක තමයි විශ්වාසයක් කියලා කියන්නේ. මෙම ලියන්නේ උදාහරණ ලියන්න කියලා කියන්නේ. අදෘශ්‍යමාන බලවේග විශ්වාස කිරීම. අදෘශ්‍යමාන බලවේග විශ්වාස කිරීම. නැකත් විශ්වාස කිරීම.
right ආකල්ප කියන්නේ හිතන විදියක් නේ. යුරෝපීය සංස්කෘතියට හැඩගැහිච්ච අය කොටට අඳින්න බුරිය පේන්න අඳින්න ඒගොල්ලෝ ඒ කැමති. ටැටූස් ගහන්න කැමති. නේ? ඒ තරුණ අයගේ ආකල්ප වෙනස්. ඒ යුරෝපීය අය හිතන විදිය වෙනස් ඉතින්. හරි? යුරෝපීය ආකල්ප තියෙන අය. මෙම ලියන උදාහරණයක්. බටහිර ක්‍රමයට බටහිර ආකල්ප සහිත තරුණ තරුණියන් බටහිර ආකල්ප සහිත තරුණ තරුණියන් ශරීරය පින්තාරු කිරීම මේ ටැටූ කියලා කියන්නේ ශරීරය පින්තාරු කරනවා කියලා කියන්නේ මොකද්ද? බොඩි පේන්ටිං ටැටූ කියන එක පච්චම තමයි ඉතින්. ශරීරය පින්තාරු කිරීම කරාබු කිහිපයක් භාවිත කිරීම වෙනස් ආකාරයේ විලාසිතා අනුගමනය කිරීම වෙනස් ආකාරයේ විලාසිතා අනුගමනය කිරීම වෙනස් ආකාරයේ විලාසිතා අනුගමනය කිරීම right ඊට පස්සේ අපි යමු ඊළඟ එක සිරිත් විරිත් සිංහල අලුත් අවුරුදු දිනයේදී අලුත් ඇඳුම් භාවිත කිරීමේ සිරිත අලුත් ඇඳුම් භාවිත කිරීමේ සිරිත භාවිත කිරීමේ සිරිත හරි ඊට පස්සේ එකම දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙරට වර්තමානයේදී පවතින දේශපාලන අර්බුදය ඉදිරි දස වර්ෂයේ කාලය සඳහා ව්‍යාපාරවලට උදා කළ හැකි තර්ජන හතරක් නම් කරන්න කියලා කියනවා. ඔබ දේශපාලන අර්බුදයක් ව්‍යාපාරවලට උදා කරන තර්ජන මොනවද කියලා අහන මොනවද පුතේ දේශපාලන අර්බුදයකින් ව්‍යාපාරවලට උදා වෙන තර්ජන එකක් තමයි රටේ යටිතල පහසුකම් වලට ආයෝජනය කරන්නේ. බදු සහන දෙන්නේ. සහන ආධාර දෙන්නේ. රජයේ විශාල ව්‍යාපෘති ආරම්භ කරන්නේ. ඒතර ව්‍යාපාරිකයට එකකින් ගන්න පුළුවන් අවස්ථාවන් අඩු වෙනවා. ඒ වගේ දේවල්. එහෙම ලියන්න. රජයේ විශාල ව්‍යාපෘති ආරම්භ නොකිරීම. රජය විශාල ව්‍යාපෘති ආරම්භ නොකිරීම. अंक 2 යටිතල පහසුකම් වල ආයෝජනය නොකිරීම යටිතල පහසුකම් වල ආයෝජනය නොකිරීම ඒ වගේම බදු සහන ඊළඟ එක තුන්වෙනි එක බදු සහන සහන ආධාර යනාදිය ලබා නොදීම බදු සහන සහන ආධාර යනාදිය ලබා නොදීම
බදු සහන ආධාර යන ආදී ලබා නොදීම. ඊට පස්සේ ජාත්‍යන්තර වෙළඳපළ අවස්ථා ලබා ගැනීම අසීරු වීම. මොකද රජය ජාත්‍යන්තරත් එක්ක පවත්වන සම්බන්ධතා එක්ක තමයි අපිට උදා වෙන්නේ. ජාත්‍යන්තර වෙළඳපළ අවස්ථා ලබා ගැනීම අසීරු වීම. right හරි ඒකේ තුන්වෙනි ප්‍රශ්නට යමු අපි ආර්ථික පරිසරයේ මූලිකාංග කීපයක් පහත දැක්වෙනවා එම මූලිකාංග මත ගනු ලබන ව්‍යාපාරික තීරණ එක බැගින් සඳහන් කරන්න ආර්ථික පරිසරයේ මූලිකාංග කීපයක් පහත දැක්වේ මූලිකාංග මත ගනු ලබන ව්‍යාපාරික තීරණ එක බැගින් සඳහන් කරන්න උද්දමනය කියන ආර්ථික පරිසරයේ සාධකෙත් එක්ක ගන්න ව්‍යාපාරික තීරණ මොකද්ද? භාණ්ඩ හා සේවා මිල නියම කරන්නේ මොකක් එක්කද පුතේ? උද්දමනෙත් එක්ක. ඒ වගේම තමයි රයිට් ඒක ලියමු භාණ්ඩ හා සේවා මිල ගණන් තීරණය කිරීම. භාණ්ඩ හා සේවා මිල ගණන් තීරණය කිරීම. තවන්න වැටුප් වැඩිවීම පිළිබඳ තීරණ ගැනීම. වැටුප තව වැඩි කරනවද අඩු කරනවද කියලා? වැටුප් වැඩිවීම පිළිබඳ තීරණ ගැනීම. right පොලි අනුපාතය මත අපි වෙන කොහේ හරි කොටස් වෙළඳපළේ හරි භාණ්ඩාගාර බිල්පත්වල හරි ආයෝජනය කරනවද? කොහෙන්ද අපි ණය ගන්නෙ? ණය ගැනීම සහ ආයෝජනය කිරීම පිළිබඳ තීරණ ගන්න පොලි අනුපාතය අනුව. පළවෙනි එක ලියන්නේ අතිරික්ත මුදල් ආයෝජනය පිළිබඳ තීරණ. ඒ තීරණ ගන්න පොලි අනුපාතය දිහා බලලා. අතිරික්ත මුදල් ආයෝජනය කිරීම පිළිබඳ තීරණ. අතිරික්ත මුදල් ආයෝජනය කිරීම පිළිබඳ තීරණ. ඒ වගේම අතිරික්ත මුදල් ආයෝජනය කිරීම පිළිබඳ තීරණ ඊළඟට තව ණය ලබා ගැනීමේ තීරණ ණය ලබා ගැනීමේ තීරණ right විනිමය අනුපාතයේ මත අපි ගන්න තීරණයක් තමයි ආනයන අපනයන තීරණ ආනයන අපනයන තීරණ ආනයන අපනයන තීරණ හරි දරුවනේ ජීවන වියදම් මත වැටුප් මට්ටම් පිළිබඳ තීරණ ගන්නවා නිපදවිය යුතු භාණ්ඩ වර්ගය පිළිබඳ තීරණ ගන්නවා වැටුප් මට්ටම් ඒ වගේම නිපදවිය යුතු භාණ්ඩ වර්ගය වැටුප් මට්ටම් ඒ වගේම නිපදවිය යුතු භාණ්ඩ වර්ගය ඔය පස්වෙනි එක ඍක පුද්ගල ආදායම කියලා තියෙන එක ඒක පුද්ගල ආදායම වෙන්න ඕනේ ඒක පුද්ගල ආදායම ඒක ලියන්නේ මේ ඒක පුද්ගල ආදායම ඒක ලියන්නේ මේ ඒක පුද්ගල ආදායම මත නිපදවිය යුතු භාණ්ඩ වර්ගයේ පිළිබඳ තීරණ සුඛෝපභෝගී භාණ්ඩද බාල භාණ්ඩද නිපදවිය යුතු භාණ්ඩ වර්ගයේ පිළිබඳ තීරණ
හරි. හරි අපි යමු ඒකේ හතරවෙනි ප්‍රශ්නේ බලන්න. ලෝකයේ විවිධ ලෙස තාක්ෂණය වෙනස් වෙලා තියෙනවා විවිධාකාරයට. පහත දැක්වෙන්නේ ව්‍යාපාර විසින් බහුලව යොදා ගන්නපු තාක්ෂණයන් කීපයකි. ඒවා පැහැදිලි කර ව්‍යාපාර කාර්යයන් සඳහා එම තාක්ෂණය යොදා ගන්න ආකාර එක බැගින් සඳහන් කරන්න. දරුවනේ CAD කියන එකේ තේරුම තමයි computer aids නෙමෙයි designing. computer aid designing එකේ නම. CAM කියලා තව එකක් දීලා තියෙනවා. CAM කියලා කියන්නේ computer aid manufacturing කියන එක. manufacturing කියන එක. පරිගණකයේ භාවිතා කළා මෝස්තරේ නිර්මාණය කරනවා, රොබෝ යන්ත්‍ර පාවිච්චි කරලා මැනුෆැක්චරින් කරනවා. ඔය දන්නවද මේ දෙකම එකතු වුණාම මේකට කියනවා තාක්ෂණය SIM කියලා කියනවා. computer integrated manufacturing කියලා. SIM තාක්ෂණය. මේ දෙකම එකතු වුණාම ඒ කියන්නේ කම්පියුටරෙන් සමහර තියෙනවා දැන් ගෙවල් කම්පියුටරෙන් ඩිසයින් කළාට රොබෝල දාලා හදන්න බෑ. ඒවා හදන්නේ බාසුන් හැලා. සමහර ඒවා තියෙනවා කම්පියුටරෙන් ඩිසයින් කරලා කම්පියුටරෙන් හදන්න පුළුවන්. වාහන වගේ දේවල් රොබෝ මැෂින් පාවිච්චි කරලා හදන්න හැකියි. හරි? එහෙම ලියන්න. CAD පරිගණක ආශ්‍රිත නිර්මාණකරණයයි. පරිගණක ආශ්‍රිත නිර්මාණකරණයයි. පරිගණක ආශ්‍රිත නිර්මාණකරණයයි. උදාහරණ ලියන්න. ගොඩනැගිලි රථවාහන ඇඳුම් මෝස්තර යනාදිය නිර්මාණය සඳහා බහුලව යොදා ගනී. යනාදිය නිර්මාණය සඳහා බහුලව යොදා ගනී. ඊට පස්සේ CAM පරිගණක ආශ්‍රිත නිෂ්පාදනයයි. පරිගණක ආශ්‍රිත නිෂ්පාදනයයි. උදාහරණ රොබෝ යන්ත්‍ර භාවිත කරමින් රථවාහන නිපදවීම. හරි. right ඊට පස්සේ අපි බලමු ඊළඟ කොටසට යන්න. දැන් මේ ඔය දැන් ඔයාට සාර්ව පරිසරයෙන් දැන් ඔය මේකේ පළවෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ මොකද්ද පුතේ? සමාජ හා සංස්කෘතික පරිසරය. දෙවෙනි ප්‍රශ්නේ දේශපාලන. තුන්වෙනි එක ආර්ථික. හතරවෙනි එක තාක්ෂණික. සාර්ව පරිසර සාධකවලින් තමයි ඔය ප්‍රශ්න අහන්නේ. පස්වෙනි එක ස්වභාවික. බලන්න මෙරට ස්වභාවික විපත් පහක් නම් කළා. ඒ ස්වභාවික විපත් ව්‍යාපාර කටයුතු කරේ කෙසේ අවාසිදායක ලෙස බලපාන ලබන්නේද පැහැදිලි කරන්න. හරි ඉතලා අපි තනි රූල් එක ඒ කියන්නේ එක රූල් එක මාදදා අපි ලියමු ස්වභාවික විපත් පහක් ලංකාවේ වැඩියෙන්ම තියෙන නාය යෑම. ප්‍රධානම ස්වභාවික විපත් තමයි නාය යෑම. ඊළඟට ගම් වතුර. නාය යෑම, ගම් වතුර, ඒ වගේම නියගය ඔය හම්බන්තොට ඒ වගේ පළාත්වල පොළොන්නරුවට එහෙම දුෂ්කර පළාත්වල ලැබෙනවා නියගිය ගම් වතුර නාය යෑම සුනාමි ඉතින් හැමදාම එන්නේ නැහැ සුනාමි ආවහම එකක් අහම ඇති සුනාමි සුලිසුලම් භූමිකම්පා එහෙම ලංකාවේ ලොකුවට වාර්තා වෙලා නැහැ සුලිසුලම් තියෙනවා හරි ඔන්න ඒ තියෙන ස්වභාවික විපත්. හරි ඒවා බලපෑම් එල්ල කරන ආකාර අපි මොනවද කියලා බලමු.
ඒ ස්වභාවික විපත් බලපාන ආකාර මොනවද කියලා තමයි අහන්නේ. එකක් තමයි ව්‍යාපාරික දේපල වලට හානි සිදුවීම. ව්‍යාපාරික දේපල වලට හානි සිදුවීම. ව්‍යාපාරික දේපල වලට හානි සිදුවීම. ඊට පස්සේ ව්‍යාපාරික දේපල වලට හානි සිදුවීම. තව එදිනෙදා ව්‍යාපාර කටයුතු අසාර්ථක වීම. වැස්සාම සෙනගින්නේ නේ. සිනමා ශාලා වලට බස් රථ වලට සෙනග අඩු වෙනවා. කඩවල වලට සෙනගින්නේ. වැස්ස යන්න බෑනේ. එදිනෙදා ව්‍යාපාර කටයුතු අසාර්ථක වීම. ඊට පස්සේ වගාවන් විනාශ වීම. ඔය නායම් ගම් වතුර වගේ දේවල් නිසා වගාවන් විනාශ වීම. ඒ දීවර කර්මාන්තයට එහෙම දැඩි ලෙස බලපෑම් එල්ල වෙනවා. අමුද්‍රව්‍ය සහ නිමි භාණ්ඩ මිල ඉහළ යාම. ඔය එළවලු, පළතුරු ඒවා වැස්ස කාලට වැඩි වෙනවා, කුණු වෙනවා කියලා. අමුද්‍රව්‍ය සහ නිමි ද්‍රව්‍ය වල මිල ඉහළ යාම. ඒවා හිඟ වෙනවනේ සමහර කාලවල වලදී. ජීවිත හානි සිදුවීම. ජීවිත හානි සිදුවීම. අයිතිකාරයව ගම් වතුරට එම් ගහගෙන ව්‍යාපාරය ඉවරයි. right. හයවෙනි එක අහන්නේ ගෝලීය පරිසරය. ව්‍යාපාර කටයුතු හෝ දේශීය කටයුතු සඳහා ඍජුව වක්‍රව දායක වන ජාත්‍යන්තර සංවිධාන 4ක් නම් කර ඔවුන් ව්‍යාපාර හෝ ආර්ථික කටයුතු සඳහා සම්බන්ධන ආකාර දක්වන්න. හරි. ඉස්සලා අපි ජාත්‍යන්තර සංවිධාන 4ක් නම් කරමු. එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒ වගේම ලෝක බැංකුව. ලෝක බැංකුව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ජාත්‍යන්තර කම්කරු සංවිධානය. හරි. ඔන්න සංවිධාන. ආයි බලපෑම් කරන ආකාර කීපයක් අපි ලියමු. විනිමය අනුපාතිකය කෙරෙහි. විනිමය අනුපාතිකයේ මෙහෙම එන්න ඕනේ කියලා බලපෑම් එල්ල. විනිමය අනුපාතිකයේ කෙරෙහි. හරි. වරහන් ඇතුලේ දාන්න IMF කියලා. IMF කියලා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක. IMF. මේ කෙටි වචන අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් කියන එක. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි. ඒක ඒ ලෝක බැංකුව කියලා කියන්නේ ඒකට IBRD කියලා කියන්නේ International Bank for Rehabilitation and Development කියන එක. IBRD. ලෝක බැංකුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව. ජාත්‍යන්තර කම්කරු නීති පිළිබඳව. ජාත්‍යන්තර කම්කරු නීති පිළිබඳව. ඒකට ජාත්‍යන්තර කම්කරු සංවිධානය. ජාත්‍යන්තර කම්කරු නීති පිළිබඳව. සමාජය, සංස්කෘතිය, පරිසරය ආරක්ෂාව පිළිබඳව. UN එක එක්සත් ජාතීන්ගේ සංවිධානය. සමාජය, සංස්කෘතිය, පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව.
ආරක්ෂා කිරීම පිළිබඳව. right. හත්වෙනිකට යමු. ඒක අහන්නේ ප්‍රජා පරිසරය. ප්‍රජා පරිසරය සම්බන්ධ ප්‍රවණතාවයක ජනගහනයේ වැඩිවීම හා වයස්ගත වීම. ඒ නිසා ඇතිවිය හැකි ව්‍යාපාර අවස්ථා හා තර්ජන එක බැගින් නම් කරන්න. ඒ සඳහා පහත වගුව භාවිත කරන්න. පළවෙනි එක තමයි ජනගහනයේ වැඩිවීමෙන් ඇතිවන අවස්ථාවක් මොකද්ද? භාණ්ඩ හා සේවා ඉල්ලුම් වැඩිවීම. ඒවා ලියන්න භාණ්ඩ හා සේවා ඉල්ලුම වැඩිවීම. භාණ්ඩ හා සේවා ඉල්ලුම් වැඩිවීම. ඒ වගේම තව මොකක්ද? තව අවස්ථාවක් ලියමු අපි 1යි අහලා දෙන 2 ගන්න ලියමු. ශ්‍රම බලකාය වැඩිවීම. භාණ්ඩ හා සේවා ඉල්ලුම් වැඩිවීම. ඒ වගේම ශ්‍රම බලකාය වැඩිවීම. තර්ජනයක් තමයි රැකියා සඳහා සුදුසු අය තෝරා ගැනීමේ ගැටලුව. ඒ කියන්නේ සුදුසු අය ගොඩක් ඉන්නවා. අර සුපර්ස්ටාර්ලා වගේ. සින්දු කියන්න පුළුවන් අය සෑහෙන්න ඉන්නවා. රැකියා සඳහා සුදුසු අය තෝරා ගැනීමේ ගැටලුව. අදි ඉල්ලුම තර්ජනය. අදි ඉල්ලුම කියන්නේ සපයනවට වඩා වැඩිපුර ඉල්ලනවා. අදි ඉල්ලුම. අදි ඉල්ලුම. හරි. අවස්ථාවට යමු. ජනගහනයේ වයස්ගත වීම තමයි අවස්ථාව. ඒකේ අවස්ථාව බලමු. ජනගහනයේ වයස්ගත වීමෙන් ඖෂධ ඉල්ලුම ඉහළ යාම. ඖෂධ ඉල්ලුම ඉහළ යාම. ඖෂධ ඉල්ලුම ඉහළ යාම. ඒ වගේම ඖෂධ ඉල්ලුම ඉහළ යාම. ඒ වගේම තව සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන ඉල්ලුම ඉහළ යාම. සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන ඉල්ලුම ඉහළ යාම. තර්ජන ශ්‍රම බලකාය දුර්වල වීම. ජනගහනයේ වයස්ගත වෙනවා කියලා කියන්නේ ශ්‍රම බලකාය නිකන් සෙම බලකාය වගේ වෙනවා. ශ්‍රම බලකාය දුර්වල වීම. සේවක විශ්‍රාම යාම වැඩි වීම. වයසයිනේ. සේවක විශ්‍රාම යාම වැඩි වීම. හරි. 8 වෙනි ප්‍රශ්නේ නීතිමය පරිසරයෙන් අහන්නේ. රටක නීතිමය රාමුව ව්‍යාපාර වලට කරදරයක්සේ සැලකිය යුතුය. එක්තරා සම්මන්ත්‍රණයකදී විද්‍යුත් කියලා තියෙන එක විද්වත් කියලා හදාගන්න. එක්තරා සම්මන්ත්‍රණයකදී විද්වත් පුද්ගලයෙකු විසින් දක්වන ලද අදහසකි. මේ සාවද්‍ය බව උදාහරණයක් බඳින් පෙන්වා දෙන්න. දැන් ඕගොල්ලන්ගේ දෙමව්පියෝ ඕගොල්ලන් නීති දාන්නේ නැද්ද? ගුරුවරයෝ ඕගොල්ලන් නීති දාන්නේ නැද්ද? ওই නීති නිසා නේද ඕගොල්ලෝ ඇත්තටම ටිකක් හරි රැකිලා ඉන්නේ.
දැන් අපේ රටේ නීතියක් නැත්තම් මිනිස්සු බීලා පාරයයි පාරේ ස්ත්‍රීන්ව දූෂණය කරයි මිනී මරයි මංකොල්ලකයි පහවදාට ඒ වැඩේ ආයි කරයි. නීතියක් තියෙන නිසා නේද මිනිස්සු මෙහෙම ඩිසිප්ලින් එකකින් ඉන්නේ. ඕගොල්ලෝ හරියට සරුංගලයක් වගේගේ නූල තමයි ඕගොල්ලන් දාලා දෙන නීති. ඕගොල්ලෝ දඟලන ඔය නූල කඩාගෙන යන්නේ. නූල කඩාගත්ත සරුංගලයකට වැඩි උඩක් යන්න බෑ. අනිවාර්යෙන් යා බීමට පාත් වෙනවා. පාත් වෙලා කටු අකුලකට පාත් වෙලා අනිවාර්යෙන් කඩදාහි ඉරා ගන්න. ඒක නිසා කඩදාහි ඉරා ගන්න ලැස්ති වෙන්න එපා. හරි. මෙහෙම ලියන්න. රටක නීතිමය රාමුව ශක්තිමත් වීම රටක නීතිමය රාමුව ශක්තිමත් වීම ව්‍යාපාරවල නිදහසට යම් යම් බාධා එල්ල කළද යම් යම් බාධා එල්ල කළද එමගින් ව්‍යාපාර ආරක්ෂා වීමද සිදුවේ. එමගින් ව්‍යාපාර ආරක්ෂා වීමද සිදුවේ. ආරක්ෂා වීමද සිදුවේ. උදාහරණ කිසියම් පුද්ගලයෙක්ගේ නව නිර්මාණයක් ආරක්ෂා කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකුගේ නව නිර්මාණයක් ආරක්ෂා කිරීම සඳහා බුද්ධිමය දේපල පනත ක්‍රියාත්මක වේ. එම පනත නිසා බුද්ධිමය දේපල පනත ක්‍රියාත්මක වේ. එම පනත නිසා නවෝත්පාදන සිදු කිරීමට ව්‍යාපාරිකයින් උනන්දු වේ. නවෝත්පාදන සිදු කිරීමට ව්‍යාපාරිකයින් උනන්දු වේ. හරි. හරි, ඒකේ අපි අන්තිම ප්‍රශ්නට යමු. අභ්‍යන්තර සහ බාහිර පරිසරය අතර වෙනස්කම් මොනවද කියලා අහනවා. පළවෙනි පැත්තට පුතාලා අභ්‍යන්තර පරිසරය ගන්න, දෙවෙනි පැත්තට බාහිර පරිසරය ගන්න. පළවෙනි පැත්තට අභ්‍යන්තර පරිසරය ගන්න, දෙවෙනි පැත්තට බාහිර පරිසරය ගන්න. ලියමු වෙනස්කම් මෙහෙම. අභ්‍යන්තර පරිසරය මෙහෙම ලියන්න. ව්‍යාපාරය තුල පිහිටා ඇත. ව්‍යාපාරය ඇතුලේ තියෙන්නේ. අනිත් පැත්තේ ව්‍යාපාරයට පරිබාහිරව පිහිටා ඇත. ව්‍යාපාරය තුල පිහිටා ඇත. අනිත් පැත්තේ ව්‍යාපාරයට පරිබාහිරව පිහිටා ඇත. අභ්‍යන්තර පරිසරය පුද්ගලයින්ගෙන් සහ තත්වයන්ගෙන් සමන්විත වේ. පුද්ගලයින් සහ තත්වයන්ගෙන් සමන්විත වේ.
පුද්ගලයන් සහ තත්වයන්ගෙන් සමන්විත වේ. අනිත් පැත්තේ ආසන්න හා සාර්ව බලවේග වලින් ආසන්න සහ සාර්ව බලවේග වලින් අභ්‍යන්තර පරිසරය පාලනය කළ හැකි සාධක වේ. අනිත් පැත්තේ පාලනය කිරීම අසීරු වේ. පාලනය කිරීම අසීරු වේ. අභ්‍යන්තර පරිසරය ශක්තිතා සහ දුර්වලතා උදා කරයි. ශක්තිතා සහ දුර්වලතා උදා කරයි. අනිත් පැත්තේ අවස්ථා හා තර්ජන අවස්ථා හා තර්ජන හරි හොඳයි එහෙනම් මේ නිබන්ධනයේ සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. අපි ඉවර කළේ ඕගලන්ට දැන් මේ වීඩියෝත් එක්ක ඉවර කළේ පුතේ ව්‍යාපාර දැන් උසස් පෙළ විෂය නිර්දේශයට නියමිත ව්‍යාපාර පසුබිම සහ පරිසරය කියන පාඩම් එකක තමයි ඔයාලට මේ වීඩියෝ එකත් එක්ක ඉවර කළේ. එහෙනම් අපි ඒ වගේම තවත් පාඩම් එකකින් මුණ ගැහෙමු. ආයිබෝන්.